පින්නතන අපි මේ ධර්ම දේශනා මාලාව තුළ මහා ධර්මපාල ජාතකයේ පදනම් කරගෙන ධර්ම දේශනා දෙකක් මීට කලින් සිදු කරන්නට යෙදුණා. අද මේ ජාතක කතාව මුල් කරගෙන කරන ධර්ම දේශනාවේ තුන්වෙනි ධර්ම දේශනාවයි මේ සිදු කරන්න සූදානම් වෙන්නේ. මහා ධර්මපාල ජාතකය පිළිබඳව මේ අයට හොඳ අවබෝධයක් තියෙනවා. ධර්මපාල පවුලේ කවුරුවත් අකාලේ නොමැරෙන්නේ ඇයි කියන කාරණාව තමයි සාකච්ඡා කරලා තියෙන්නේ. දිසාපාමුක් ආචාර්යවරයා ධර්මපාල පවුලේ ධර්මපාල පුතා ගුරු ගෙදරදි හදිසියේ මරණයට පත් වුණා කියලා ධර්මපාලතුමාට ඇවිල්ලා බොරුවක් කීවා. ධර්මපාල බ්‍රාහ්මණතුමා ඒක නොපිළිගත්තහම මේ පවුලේ කවුරුවත් තරුණ කාලේ නොමැරෙන්නේ ඇයි කියලා ප්‍රශ්නයක් අහපුවාම ඒකට ධර්මපාල බ්‍රාහ්මණතුමා දුන්න උත්තර ටික තමයි අපි සාකච්ඡා කරමින් හිටියේ. අපි එතන නතර කරපු තැන ඉඳලා අද ධර්ම දේශනාව ඉදිරියට සිදු කරමු. ධර්මපාලතුමා සඳහන් කළා තමන්ගේ පවුලේ අය අකාලේ නොමැරෙන තවත් හේතුවක්. මේ අපි කලින් සාකච්ඡා කරපු අන්තිම කාරණාව මේ පරම්පරාවේ මවද පියාද සහෝදරී සහෝදරයෝද පුත්‍රයෝද බිරින්දෑවෝද යන සියල්ලෝම පරලොව සැප පතා ධර්මයෙහි හැසිරෙමු. පරලොව සැප ප්‍රාර්ථනා කරලා ධර්මානුකූල ජීවිත ගෙවනවා. අන්න ඒක නිසා අපේ පවුල්වල අය මැරෙන්නේ නැහැ. වෙනතුන ඔය කාරණාව අපි සාකච්ඡා කළා. ඊළඟට සඳහන් කරනවා දාසයෝද දාසියෝද අප නිසා දිවි රකින්නෝද පිරිවර ජනයෝද කම්කරුවෝද යන සියල්ලෝ පරලොව සැප සලකා ධර්මයෙහි හැසිරෙත්. ඒ නිසා අපේ පවුල්වල කවුරුවත් තරුණ කාලයේ නොමැරෙනවා. ධර්මපාල මාලිගාවේ වැඩ කරන දාසයෝ සහ දාසියෝ ඒ වගේම කම්කරුවෝ දාසයෝයි කම්කරුවෝයි මේ අතර තියෙන වෙනස දාසයෝ කියල කියන්නේ පඩි නැතුව වැඩ කරන අය. ඒ අයට කෑම ලැබෙනවා ඒ අයට ඉන්ඩ ලැබෙනවා ඒ අයට වස්ත්‍ර ලැබෙනවා. මිනිසෙකුට අවශ්‍ය මූලික අවශ්‍යතා තුන සම්පූර්ණ වෙනවා. කෑමයි වතුරයි ඇඳුනුයි ඉන්ඩ තැනකුයි මේ ටික ලැබෙනවා. කම්කරුවෝ කියල කෙනෙ පඩි ලබන අයට ඒ අයට පඩි දෙනවා. එතකොට මේ මාලිගාවේ වැඩ කරන දාසයෝ කම්කරුවෝ ඒ හැම කෙනෙක්මත් පරලොව සැප සලකාගෙන ධර්මයම හැසිරෙනවා. ඒ කියන්නේ දැසි දස්සුවත් කවදාවත් වැරදි වැඩක් කරන්න නෑ කියල කියන්නේ. එතකොට ඒ දැසි දස්සෝ කොහොමද ධර්මය තුළ පෝෂණය වෙන්න ඇත්තේ. ඒගොල්ලු ඇසුරු කරන්නේ කාවද. ඒගොල්ලු ඇසුරු කරන්නේ සත්පුරුෂයෝ. සත්පුරුෂයන් ඇසුරු කරන්න ලැබෙන නිසා අසත්පුරුෂයන්ටත් සමහර වෙලාවට යහපතක් උදා වෙනවා. දැන් මේ මාලිගාව ඇසුරු කරන නිසා දැසි දස්සොත් බොහොම ධාර්මික ජීවිත ගෙවනවා. ඊළඟට පින්නතුනි සඳහන් කරනවා 10 වෙනි කරුණ මේ විදිහට නිමා කරලා දස කුසල පත ධර්මයෙහි හැසිරෙමු. අපි දස කුසල් සම්පූර්ණ කරනවා. දස අකුසලයෙන් වළකිනවා. මොනවටද පින්නතුනි එතකොට දස අකුසල් කියලා කියන්නේ? දස අකුසල් කියලා අපි කියන්නේ කයෙන් කරන වැරදි 3යි වචනයෙන් කරන වැරදි 4යි හිතින් කරන වැරදි 3යි. අපි කයෙන් කරනවා ප්‍රාණඝාතය, අදත්තා දානය,
කාම මිත්‍යාචාරය. වචනයෙන් කරනවා, බොරු කියනවා, කේලම් කියනවා, පරුස වචන කියනවා, හිස් වචන කියනවා. හිතින් කරනවා අවිද්‍යා, ව්‍යාපාද, මිත්‍යා දෘෂ්ටි. පින්නතුනි මෙහි කයින් කරන වැරදි. මේ කරුණු පිළිබඳව මේ දේශනාවේ මුලින් අපි සාකච්ඡා කරලා තියෙනවා. ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිත්‍යාචාර. මුසාවාද පිළිබඳවත් අපි කරුණු දක්වලා තියෙනවා. පිසුනා වාචා, පරුසා වාචා, සම්පප්‍රලාපා. මේ දේවලුත් අකුසල කර්මපත හැටියටම පෙන්නුම් කරලා තියෙනවා. කේලම් කියනවා, හිස් වචන කාටවත් වැඩක් නෑ. දෙන්නෙක් යම් තැනක එකතු වෙච්චහම ඔහේ කතා කර කර ඉන්නවා. එතකොට අනුන්ගේ අඩුපාඩු, අනුන්ගේ දෝෂ, මේ වගේ දේවල් තමයි වැඩියෙන් කතා කරන්නේ. ඉතින් ඒවා Tamanට වැඩකුත් නෑ, වෙන කාටවත් වැඩකුත් නෑ. සෑහෙන වෙලාවක් කාලේ නහත්ති කරලා නැගිටලා යනවා. ලාභයක් වෙලාද පාඩුවක්මයි වෙලා තියෙන්නේ. එකක් මගේ වටිනා කාලේ නාස්ති වුණා. වටිනා කාලේ කියලා කියහම අපිට පින්නතනි කාලේ ඒ තරම් ලොකු වටිනාකමක් තේරෙන්නේ නැහැ. නමුත් කල්පනා කරලා බලන්නකෝ මරණ ආසන්න වෙච්චහම මට තව ජීවත් වෙන්න තියෙන විනාඩි 2යි කියලා. කවුරු හරි කිව්වොත් තව ජීවත් වෙන්න විනාඩි 10ක් දෙන්නම් කියලා අපි සතුටු නැද්ද ඒකට? හැම කෙනෙක්ම කැමති තව මොහොතක් හරි ජීවත් වෙන්න. ඒ ලැබෙන මොහොතින් පිනක් කරගන්න තිබුණා නම් අපිට කෙනෙක් කියනවා ඔබ තව විනාඩි ගානකින් මැරෙනවා, මැරිලා ඒකාන්තයෙන් නිරේ යනවා. කෙනෙක් කියනවා විනාඩි 10ක් දෙන්නම්, පුළුවන් නම් නිරයෙන් මිදෙන්න කටයුතු කරන්න කියලා. විනාඩි 10 ගන්න කැමති. හැබැයි නිරයෙන් මිදෙන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. ඒක මේ වෙලාවේ කාටවත් උගන්වන්න පුළුවන්ද? මහා ප්‍රඥයෙකුට නම් තේරුම් කරන්න පුළුවන් වෙයි. නමුත් අපිට තේරුම් කරලා ඒ මත පිහිටවන්න හරි අමාරුයි. නමුත් අර තැන තැන විනාඩි 5 විනාඩි 5-10 අනුන්ගේ ඇදකුද කතා කර කර ගෙවපු කාලේ පිනතුනේ අපි කුසලයකට යොමු කරලා තිබුණා නම් මේ ජීවිත කාලේ නිස්කාරණේ නාස්ති වෙච්ච අපේ කාලේ කොච්චරද? පැය ගණනේ. අපි නිදාගත්ත කාලේ කොච්චරද? අපේ බුදු පියාණන් වහන්සේ රාත්‍රියකට කොච්චර සැතපුණාද? මේ කාරණාව නම් ඕන තරම් අපේ අය අහලා ඇති. සංසාරයෙන්ම ඈතර වෙලා නිවන මුදුන්පත් කරවගෙන ලෝක සත්වයාට අනුකම්පාව පිණිස වැඩ ඉන්නවා. කොහොම විවේක ගන්න තිබුණේ නැද්ද? මහරහතන් වහන්සේලාට කොයි තරම් විවේකී සුවයෙන් වැඩ ඉන්න තිබුණේ නැද්ද? ඒ වුණාට එහෙම විවේකයෙන් සැතපීලාම හිටියද? සරියුත් මහරහතන් වහන්සේ එහෙම සැතපුණ බවක් ධර්මයේ සඳහන් කරන්නේත් නැති තරම්. අවදීන්ම ඉඳලා බුදුරජාණන් වහන්සේ හැමදාම සැතපීලා නැහැ. සැතපුණ ඇතැම් දවසක සැතපුණා කියලා කියන්නේ පැයයි විනාඩි 20ක් විතර කාලයක්. එතකොට පැය 24කට සැතපෙන්න පාවිච්චි කරලා තියෙන්නේ පැයයි විනාඩි 20ක් විතර කාලයක්. හැමදාම ওই කාලේ සැතපුණා නෙමෙයි. එහෙමත් දවසක තමයි සැතපීලා තියෙන්නේ. අනිත් දවස්වල අවදියෙන් හිටියනම් Tamanට ලාභයක් වෙනුවෙන්ද? නෑ, අපි වෙනුවෙන්මයි. එතකොට අපේ නිවන ගැන අපිට වඩා බුදුරජාණන් වහන්සේ මහන්සි වෙන බව අපිට පේනවා. භාග්‍යතුන් වහන්සේ අපි වෙනුවෙන් ඒ තරම් නිදිවර්ජිතව වැඩ ඉන්නකොට අපි අපෙන් අහන්න ඕනේ ප්‍රශ්නේ මොකක්ද කියලා මම නිතරම මතක් කරන්නේ. තාම මේ නිවන් මගට එළඹිලත් නැතුව මොන හේතුවක් නිසා පැය 8ක් 10ක් දවසකට අපි නිදා ගන්නවද කියලා.
කොච්චර පාඩු දේ කාලේ. එහෙමත් නිදාගෙන අර විදිහටත් නිස්කාරණේ කාලේ නාස්ති කරලා ඔය නිදාගත්ත වැඩිපුර කාලේ නාස්ති කරපු කාලේ ඔක්කොම එකතු කරලා මගේ ජීවිත කාලෙන් ගලපලා බලන්න. වැඩක් ඇති විදිහට ජීවත් වෙලා තියෙන අවුරුදු කීයද කියලා. අන්න එදාට තමයි දුක හිතෙන්න පටන් ගන්න. කෙනෙකුගේ මුදල් නිස්කාරණේ නාස්ති වෙනවා. අපි කියමු කෙනෙක් දුම් බොන්න පුරුදු වෙලා. දැන් මේ කාලේ නම් ওই සිගරට් එකක් වාගේ රුපියල් 65ක විතර ගන්න. කෙනෙක් අවුරුදු 10ක් විතර 65 ගානේ මේ දුම් වැටිය පාවිච්චි කරලා දවසකට පාවිච්චි කරපු ගාන අවුරුද්දක එකතු කරලා බලහම අවුරුදු 10කට අරන් බලහම එයා කොච්චර මුදලක් නාස්ති කරලාද? ආන් එදාට නම් තේරෙනවා අපරාධයේ මුදල් ටික ඉතුරු කරගත්තා නම් කොච්චර හොඳද කියලා. අන්න ඒ වාගේ තමයි නිස්කාරණයේ ගෙවිච්ච ජීවිතේ නිකරුණේ ගත වෙච්ච කාලෙන් ප්‍රයෝජන ගත්තා නම් කොච්චර හොඳද කියලා හිතෙන කාලයක් එනවා. හැබැයි එදාට ඒක සිතවිල්ලක් මිසක් අපිට ඒ වෙනුවෙන් කරන්න කිසිම දෙයක් නැහැ. එහෙනම් සම්පප්‍රලාප කාටවත් වැඩක් නැති දේවල් කිය අකුසල් රැස් කර කර නිකම්ම ඉඳලත් නෙවෙයිනේ අකුසල් රැස් කර කරන්නේ. ගෙවිච්ච කාලේ. පරුස වචන මොනවද මේ පරුසා වාචා වේරමණී? මෙතන හරි ගැඹුරු කාරණා ගොඩක් කියනවා. පරුස වචනයක් කියන්නේ කේන්ති යන්න ඕනේ. ද්වේෂය කියලා කියන්නේ හරි භයානක අකුසලයක්. බැරි වෙලාවත් කෙනෙක් ද්වේෂයෙන් ඉන්න වෙලාවක මැරුණොත් එහෙම කොහොම ඉපදිනවා කියලාද කියන්නේ? නිරේ. එක්ක යකෙක් වෙලා සතර අපායේ තමයි උපදින්නේ. එක්ක මහ නිරේ නැත්තම් යකෙක් වෙලා ඉපදෙනවා කියනවා. එහෙම නැත්තම් ওই නයි පොළොංගු විස සහිත සත්තු වෙලා ඉපදෙන්නේ මේ ද්වේෂ සහගතව මැරුණාය කියලායි සඳහන් කරන්නේ. එහෙනම් ඉතින් ද්වේෂය අපිට හොඳටම පාඩුයි. දේශ කරන එක. එතකොට මෙතන පරුස වචන කියලා කිව්වේ. අපි සමාජයේ කතා කරන වචන ටික විතරද පරුස කියලා කියන්නේ. දැන් පරුස වචන කියපු ගමන්ම අපේ හිතේ යන වචන ටිකක් තියෙනවා. ඒවා විතරක් නෙමෙයි පරුස කියලා කියන්නේ. වචනයක් ප්‍රකාශ කරනකොට අපේ සිතුවිල්ලේ ප්‍රමාණය කොහොමද? ඒ සිතුවිලි වලට අනුව කියන වචන පරුෂද නැද්ද කියන එක තීරණය වෙනවා. ඔඹ කියන එක, තෝ කියන එක, මෙහාට වර කියලා කියන එක. මේ වචන ඔක්කොම පරුසයි. ඒ කාටවත් තෝ කියලා කියන්න බෑනේ ද්වේෂයක් නැතුව. ආදරයටත් කියන්න පුළුවන්. සමහර වෙලාවට දෙමව්පියෝ දරුවන්ට වැඩිහිටියෝ දරුවන්ට තෝ කියන වචනේ පාවිච්චි කරනවා. හැබැයි ඒක පුතේ කියනවා වාගේ සෙනෙහස පිරිච්ච වචනයක්. හිතේ මෛත්‍රී කරුණාව පෙරදරි වෙලා තෝ කියන වචනේ පරුස වෙන්නේ නැහැ. හැබැයි ද්වේෂ සහගතව තමයි වැඩිපුර අපි යතින් තෝ කියවෙන්නේ. ඔඹ කියවෙන්නේ. ආන්ගේ හැම ද්වේෂය මුල් වෙච්ච හැම මොහොතක්ම පරුසයි. ඒක ද්වේෂය නිසා වචනේ තියෙන ග්‍රාම්‍ය බව නිසා අකුසල් රැස් වෙන්න තියෙන ඉඩකඩ වැඩි කියන එක මේ සඳහන් කරන්නේ. එහෙනම් වචනේ මුසාවාද, පරුස වචන, පිසුන වචන, සම්පප්‍රලාප. කේලම් කියලා අනුන්ගේ ජීවිත අවුල් කරලා, කඩලා බිඳලා විනාශ කරනවා. මේකේ ප්‍රතිඵලයක් හරි ලස්සනට පැහැදිලි කරනවා ඉසිදාසි. ඉසිදාසි ගැන මං හිතන්නේ අහලා තියෙනවා. රහත් තෙරණින් වහන්සේ නම. අන්තිම ජීවිතේ ඊටාම ලස්සන රූපයක්. තරුණ වයසට ආහම තාත්තා බොහෝම ධනවත් පවුලකට ඇය විවාහ කරලා දෙනවා. ඊටාම ධනවත් පවුලකට. ඒ ගෙදරට විවාහ වෙලා ගිහිල්ලා ඒ තමන්ගේ ස්වාමියාගේ අම්මටයි තාත්තටයි පුදුම ආදරෙන් සලකනවා. කෑම උයලා දෙනවා. ඒ දෙන්නගේ පාද දෝවණය කරනවා. ඒගොල්ලෝ ගාවට යනකොට වැඳගෙන යන්නේ. නැන්දම්ම මාමණ්ඩි ගාවට යන්නේ වැඳගෙන. තමන්ගෙන් වෙන්න ඕනේ හැම දෙයක්ම කරලා දෙනවා. ස්වාමියාගේ සහෝදර සහෝදරියෝ එනකොට ඉඳගෙන ඉන්න තැනින් නැගිටිනවා. දැන් අද මෙහෙම දේවල් අපි දකින්නේ නැහනේ. මේක අපේ ගෙදර කියලා ස්වාමියාගේ අම්මා තාත්තාවවත් නැගිටින ස්වභාවයක් නැහැ.
නමුත් සහෝදර සහෝදරියෝ එනකොටත් ස්වාමියාගේ යාළු මිත්‍රයෝ එනකොටත් නැගිටලා අසුන පිළිගන්වලා සතුටු කරවලා කෑම බීම දීලා ස්වාමියාගේ ගෞරවය රැකෙන්න කරන්න පුළුවන් උපරිම දේ කරනවා. ස්වාමියාට සලකපු හැටි වෙනම විස්තර කරනවා. එකම පුතෙක් ඉන්න අම්මා කෙනෙක් තමන්ගේ පුතාට කොහොමද සලකන්නේ? ඇය කියනවා මම මගේ ස්වාමියාට සැලකුවේ එහෙමයි කියලා. උයාගෙන ගිහිල්ලා සමහර වෙලාවට කවනවා. පනාව අරන් ගිහිල්ලා කොණ්ඩේ පීරනවා. ස්වාමියා එක කතා කරනකොටත් අපි සමහරට ගරු කටයුතු ස්වාමින් වහන්සේ නමක් ළඟ කතා කරනවා වගේ දෝත එකතු කරගෙන තමයි කතා කරන්නේ. ඒ තරම් ස්වාමී භක්තිය. එහෙම කරලත් මාසයක් හමාරක් යනකොට ස්වාමියා කියනවා මැය ගෙදරින් පිටුවහල් කරන්න කියලා. අම්මා තාත්තා අහනවා පුතේ ඇයි එහෙම කියන්නේ? මේ ඉසිදාසි මොන තරම් ගුණවත්ද? ඔබට කොයි තරම් ආදරේද අපිට කොයි තරම් ආදරේද? ඒ හින්දා ඇයට එහෙම කියන්න එපා. ස්වාමියා කියනවා එහෙනම් ඕගොල්ලන්ට හොඳ නම් තියාගන්න. හැබැයි මම ගෙදරින් යනවා. මව්පියන්ට පුතා වටින නිසා ඉසිදාසිට යන්න කියනවා. ඊට පස්සේ ගෙදර යනවා. දැන් විවාහයේ ඇරිලා ගෙදර ආපු මේ දුව තියාගෙන තාත්තා කොයි තරම් කනස්සල්ලකට පත් වෙනවද? අර තරම්ම ධනෙ නැති තවත් සිටු පවුලකට ඇය විවාහ කරලා දෙනවා. එතනත් බොහොම කෙටි කාලයයි ඉන්න වෙන්නේ. අර විදිහටම සලකලා එතනිනුත් යන්න කියනවා. අන්තිමට මේ තාත්තා පාරේ යන යාචකයෙකුට දුව දෙනවා. යාචකයා ගෙන්නලා එයාගේ වැරහැලි ඇඳුම් ගලවලා හිඟමනේ ගියපු භාජන ටික පැත්තක අරන් තියලා අලුත් ඇඳුම් අන්දලා වටිනා ආභරණ පලන්දලා මේ ගෙදර බෑන කරගන්නවා. මේ සිටු පවුලක මේ තැනට එන්න මොන තරම් ලාභයක්ද ඔහුට? ටික දවසයි ජීවත් වෙන්නේ. ජීවත් වෙලා මාමණ්ඩිට කියනවා මට මේ ගෙදරින් යන්න ඕනේ. කරුණා කරලා මගේ පරණ ඇඳුම් ටිකයි මගේ හිඟමන් උපකරණ ටිකයි දෙන්න. ඔබේ ඇඳුම් ආභරණ තියාගන්න. මට බෑ මෑත් එක්ක ජීවත් වෙන්න. මෙහෙම මහා කරදර රාශියකට මුහුණ පානවා. අන්තිමට ඇය තීරණය කරනවා මං සියදිවි හානි කරගන්නවා කියලා. සියදිවි හානි කරගන්නවා කියලා තීරණය කරලා ඉන්නකොට තමයි රහත් මෙහෙණින් වහන්සේ නමක් ඒ ගෙදරට පිණ්ඩපාතෙ වෙඩි. ජිනදත්ත කියලා. උන්වහන්සේත් එක ටිකක් කතා කරලා මහාන වෙන්න තීරණය කළා. තාත්තා කිව්වා දුවේ මහාන වෙන්න එපා. ගෙදරට වෙලා ඒ පින්කම් කරන්න කියලා. නමුත් කියනවා නෑ තාත්ති. මම මේ කුරිරු සංසාරය ගැන හොඳටම කලකිරිලා ඉන්නේ. මේ උත්තමාවිය යන්තනකට ගියාද මට එතෙන්ට යන්න ඕනේ. එහෙනම් පුතේ මහාන වෙන්න. භයානක සංසාරයෙන් එතර යන්න වහ කටයුතු කරගන්න. ඒ මෙහෙණින් වහන්සේත් එක්ක ගිහිල්ලා මහාන වෙනවා. මහාන වෙලා රහත් වෙනවා. රහත් වුණාට පස්සේ ආත්ම 7ක් ආපහු බලන්න පුළුවන් අභිඥාවක් ලැබෙනවා. තව සහෝදර මෙහෙණින් වහන්සේ නමක් හිටියා. දවසක් දෙන්න පිණ්ඩපාතේ වැඩම කරලා ඇවිල්ලා විවේකීව ඉන්න වෙලාවේ අර අනික් මෙහෙණින් වහන්සේ අහනවා ඉසිදාසිගෙන් මෙහෙණිය ඔබ තව බොහෝම තරුණයි. ඔබේ රූපය ඊ타ත්ම සිත්ගන්නා සුළුයි මනා ප්‍රියමනාපයි. මේ තරම් ලස්සන රූපයක් තියාගෙන මේ තරුණ අවදියේ මොකක් නිසා මහාන වුණාද කියලා. අතීත කාරණා ටික සියල්ලම පැහැදිලි කළා. මොකද ආත්ම 7ක් බලන අභිඥාවක් තියෙනවා. ඒ කරුණු ටික පැහැදිලි කරලා ඒ කාමමිත්‍යාචාර අකුසලයක් ගැන කියන්නේ. නමුත් මේ ජීවිතයේ අර විදිහට විවාහයේ 3 වතාවක් කඩා කප්පල්ුනේ ඇයි? එක අවස්ථාවක බොහෝම හොඳට සතුටින් ජීවත් වෙන පවුලක් ඇය විසින් විනාශ කරලා දැම්මා. කේලම් කියලා ඒ පවුල විනාශ කළා. ඒකයි මේ දිගින් දිගට විවාහය අසාර්ථක වෙන්නේ. දැන් බලන්න කේලමක් කියන්නේ ගිහිල්ලා වෙලා තියෙන දේ. එතකොට ඔය වාගේ කොයිතරම් දේවල් කෙරෙනවද? දස අකුසල කර්මපත.
මෙතන සඳහන් කරනවා ඒකෙන් වලකින්න කියලා. මුළු සංසාරයට මේක බලපානවා. දිගින් දිගට අපිට විපාක දෙනවා. අපි එක පාරක් වරදක් කරහම අපිටත් එක පාරක් විපාක දීලා නවතිනවන කමක් නෑ. අපිට ඒක 100,000 ගණනින් විපාක දෙන එකයි සංසාරي භයානකයි කියන්නේ. අවිද්‍යාව කියන්නේ මොකක්ද එතකොට? දැඩි ලෝභය. අනුන්ගේ වස්තුව පිළිබඳව තියෙන ලෝභකම. තමන්ගේ වස්තුව පිළිබඳව නම් අපි කාටත් තාම ලෝභකම් ඕන තරම් තියෙනවා. තමන් දුක් මහන්සි වෙලා හම්බ කරගත්ත තමන්ගේ වස්තුව පිළිබඳව තියෙන ලෝභකම ගැන නෙමෙයි මෙතන කියන්නේ. අනුන්ගේ වස්තුව පිළිබඳව තියෙන ලෝභකම. යම් කෙනෙකුගේ වස්තුවක් දැකලා ඒක මට තිබුණා නම් කොච්චර හොඳද? මේක මට අයිති වුණා නම් කොහොමද? ආන් ඒ වගේ අනුන්ගේ දේවල් ගැන හිතනවා. ගෙවල් දොරවල් ගැන, යාන වාහන ගැන, ඉඩ කඩන් ගැන නොයෙක් දේවල් අනුන්ගේ සම්පතට ලෝභකම් කරනවා. ඒක අකුසලයක් හැටියට මෙතන පෙන්නන්නේ. පින්නතුනි මේක පැහැදිලි කරන හරි අපූර්ව තැනක් තියෙනවා ධම්මපද පාළියේ විස්තර කරලා. මේක පිටකේ තව තැන්වල පැහැදිලි කරනවා. සෝරෙය්‍ය කියන සිටුවරයා. අපේ පින්නතුන් අහලා ඇති සෝරෙය්‍ය සිටුවරයාගේ කතාව. රහතන් වහන්සේ නමක් දිහා බලලා මෙන්න මේ වාගේ අවිද්‍යාවක් උපදවා ගත්තා. සෝරෙය්‍ය සිටුවරයා නාන්න යනකොට මහා කච්චායන මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වඩින්න ලෑස්ති වෙලා සිවුරු පොරවනවා. මහා කච්චායන මහරහතන් වහන්සේ රන්වන් පාටයි කියලා ධර්මයේ සඳහන් කරන්නේ. සිවුර පොරවන වෙලාවේ උඩුකය නිරාවරණය වෙලයි තිබුණේ. මේ තරුණයාට උන්වහන්සේ දැකලා රාගසිතක් ඇති වුණා. ඒ වෙලාවේ හිතුණා මේ ස්වාමින් වහන්සේ මගේ බිරිඳ වුණා නම් කොච්චර හොඳද කියලා. හිතෙනවත් එක්කම හිතුණා නෑ උන්වහන්සේගේ ලස්සන මගේ බිරිඳට තිබුණා නම් කොච්චර හොඳද කියලා. හැබැයි ඉතින් මේ මොහොත වෙනකොට ඔහුගේ පුරුෂ ලිංග අතුරුදහන් වෙලා ඔහු ස්ත්‍රියක් බවට පත් වෙලත් ඉවරයි. බලන්න එතකොට ශාසනය කොයිතරම් ගැඹීරද කියලා. සාමාන්‍ය කෙනෙක් කතා කරන්නේ මේ ලෝකේ ගැහැණු කෙනෙක් පිරිමි කෙනෙක් කරන එකත් පිරිමි කෙනෙක් ගැහැණු කෙනෙක් කරන එකත් කරන්න බැරි වැඩක් කියලා. බුද්ධ ශාසනය ගැන කල්පනා කරලා බලනකොට අපිට අමාරුයි කියන වැඩේ සිතුවිලි මාත්‍රයකින් වෙනස් කරන්න පුළුවන්. ඒ තරම්ම මේ ශාසනයේ ආර්යයන් වහන්සේලා ගුණවත්. ඒ නිසා ස්ත්‍රියක් බවට පත් වෙලා මහා කර තැබ්බේකට ජීවිතේ මුණ දුන්නා. ඇයි දැන් එහෙම වුණේ? රහතන් වහන්සේ සතුව තිබිච්ච ඒ ලස්සන තමන්ගේ බිරිඳට තිබුණා නම් කියලා හොඳයි කියලා හිතපු අවිද්‍යාසිත. එතකොට සෝරෙය්‍ය කියලා කියන්නේ පින් නැති කෙනෙක්ද? මහා පුණ්‍යවන්තයෙක්. අන්තිමට සෝරෙය්‍යට මොකද වෙන්නේ? අන්තිමට සෝරෙය්‍ය රහත් වෙනවා. මහා කච්චායන මහරහතන් වහන්සේගෙන් සමාව ගත්තට පස්සේ ආයි පිරිමියෙක් වෙනවා. මං කිව්වා හැලහැප්පීම් ගොඩක් වුණා කියලා. අර සිතුවිල්ල ඇති වෙන කාලේ Tamanට බිරිඳක් ඉඳලා තියෙනවනේ. ඒකනේ හිතුවේ මගේ බිරිඳට ඒ ලස්සන තිබුණා නම් කියලා. තාත්තා කෙනෙක් දරුවෝ දෙන්නෙකුගේ තාත්තෙක්. දැන් මේ සිතුවිල්ලත් එක්ක පරිවර්තනයක් වුණා. දැන් තමන්ගේ ගමට ගෙදරට මූණ දෙන්න බැරි නිසා කැලේ මැදින් දුවගෙන ගිහිල්ලා වෙළඳාම යන වෙළෙන්දන්ගේ පස්සෙන් ගියා. දැන් කාන්තාවක්. ඒ වෙළඳාම යන වෙළෙන්දන්ගේ පස්සෙන් යනකොට වෙළෙන්දෝ ආගිය තොරතුරු කතා කළා හරි ලස්සන තරුණියක්. ඒගොල්ලෝ තීරණය කළා අපේ සිටු කුමාරයාට විවාහ කරලා දෙන්න නම් ඇය හරි හොඳයි. එහි විවාහ වුණා. දැන් ඒ සිටු කුමාරයාට දාව මෙයාට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. තමන්ගේ දරුවෝ දෙන්නයි තමන්ගේ කුසින් බිහි කරපු දරුවෝ දෙන්නයි. පස්සේ තමන්ගේ මිත්‍ර සිටුවරයෙක් හම්බ වෙලා කාරණාව කියහම ඒ සිටුවරයා කිව්වා එහෙනම් යමු රහතන් වහන්සේගෙන් සමාව ඉල්ලමු. සමාව ඉල්ලහම ආයි පිරිමියෙක් වුණා. එතකොට ජීවිතේ කලකිරුණා. ඒ හින්දා ගිහිල්ලා මහාන වෙලා රහත් වෙනවා. එතකොට මේ ජීවිතෙන් රහත් වෙන්න තරම් පින් තිබ්බ කෙනෙක්. නමුත් මේ වැරදි සිතුවිල්ල නිසා මූණ දීපු අපහසුතාවයන් ගොඩ.
අපි දන්නේ නෑනේ අපිට මේ ජීවිතය රහත් වෙන්න පින් තියෙයිද කියලා. තියෙන්නත් පුළුවන්. හැබැයි නෑ කියන්න තමයි 99.9 ගානකටත් වඩා වැඩි වෙන්නේ. පුළුවන් කියන්න තියෙන බොහොම පොඩි ඉඩකඩයි. එහෙමනම් අපිට අවිද්‍යාව කොහොම විපාක දෙයිද? දැන් මේ සෝරෙය්යට හිතුණා වගේ දේවලුත් අපිට නොහිතෙනවද? ඕන තරම් දේවල් තියෙනවා. අපි එක්කම හිටපු තරුණේ විවාහ වෙලා. අලුතෙන් විවාහ වෙලා ඒගොල්ලෝ ගමන් බිමන් යනවා දැක්කහම ඒගොල්ලෝ වෙන වෙන කටයුතු වල යෙදිලා ඉන්නවා, එක්ක නාගෙන එනවා, නැත්තම් ගමනක් යනවා. එහෙම නැත්තම් සතුටින් වෙන ක්‍රියාවක යෙදිලා ඉන්නවා. දැන් එහෙම දැක්කහම යම් පිරිසක් කතා කරන්න පුළුවන් ඇය මට හිටියනම්, ඔහු මගේ වුණා නම් මේ සිතවිල්ලත් එක මොකක්ද දෙන්නේ? අවිද්‍යාව. ආන්ගේ අකුසලය අපිට සසර කොහොම විපාක දෙයිද? ආන් ඒ නිසා අවිද්‍යාව මේ දසකුසල කර්මපතවලට එකතු වෙලා තියෙන එකයි. අන් සතු වස්තුව පිළිබඳව ලෝභ කරන එක. ව්‍යාපාදය කියන්නේ ද්වේෂය, මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ සම්මා දිට්ඨියෙන් බැහැරවීම. ආනන්තරීය පාප කර්මයටත් වඩා යම් භයානක අකුසල කර්මයක් මේ ලෝකේ තියෙනවා නම් ඒක මොකක්ද කියලා භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළේ ඒ මිත්‍යා දෘෂ්ටියයි. එහෙනම් හිතින් කරන වැරදි අවිද්‍යාව, ව්‍යාපාද, මිත්‍යා දෘෂ්ටි. මේ දස අකුසල කර්මපතයන්ගෙන් බැහැර වෙන්න කියලා භාග්‍යතුන් වහන්සේ නිරන්තරයෙන් දේශනා කළේ. දැන් මේ ධර්මපාල බ්‍රාහ්මණතුමා දිසාපාමොක් ආචාර්යවරයාට සඳහන් කරනවා අපේ පවුල් වල අය දස අකුසල කර්මපතයන්ගෙන් මිදලා හැම වෙලාවෙම දස කුසල කර්ම රැස් කරමින් ජීවත් වෙනවා. දස කුසල්ම සිද්ධ කරනවා. මේ කතා කරපු සිතින් කයින් වචනයෙන් කරන වැරදි 10න් අත මිදෙනවා නම් ඒක දස කුසලයක් සාමාන්‍ය විදිහට. තවත් දස කුසල් මොනවද කියලා තවත් පැහැදිලි කරනවා. තව තැනක. දාන, සීල, භාවනා. දස කුසල් වලටයි අයිති වෙන්නේ. පත්ති පත්තානුමෝදනා. පින් කරනවා, පින් අනුමෝදන් කරනවා. පිදිය යුත්තම් පුදනවා. ගරු කටයුතු අයට අපෙන් වෙන්න තියෙන යම් සත්කාරයක් සම්මානයක් වෙයිද අම්මගේ තාත්තගේ ඉඳලා තුනුරුවන්ගේ ඉඳලා උතුමන්ට පුද පූජා පවත්වනවා. උතුමන්ට සලකනවා. බණ අහනවා. බණ කියනවා. මේ දෙකම අයිති වෙනවා. තමන්ට බණ කියන්න බැරි නම් ධර්මයේ දේශනා කරනවා. තමන් විසින් කරන නිසා ඒකත් ඒ කුසල කර්මයටම එකතු වෙනවා. බණ අහනවා, බණ කියවනවා, බණ කියනවා. මේ දස කුසල් වලට අයිති වෙන තවත් කුසල්. මේ ආදි වශයෙන් මහ පිංකම් ජීවිතවල නිරන්තරයෙන් සම්පූර්ණ කරගන්න නිසා අපේ පවුල් වල අය අකාලේ මැරෙන්නේ නැහැ කියලා සඳහන් කරනවා. පින්නතුනි මෙතෙන්ට දස දාන වස්තුවත් එකතු කරගන්න පුළුවන්. මෙසෙන්ට දස පුණ්‍ය ක්‍රියාවත් එකතු කරගන්න පුළුවන්. ඒ කාරණත් වෙනම මෙතන පැහැදිලි කරන්න කියලා විස්තර කරලා සඳහන් කරනවා. බොරු කියන තැනැත්තාට නොකළ හැකි පාපයක් නැහැ. යමෙක් බොරු කියනවා නම් ඔහු ඕන තරම් පව් කරන්න පෙළඹිච්ච පුද්ගලයෙක් කියලා සඳහන් කරනවා. අන්තිමට පැහැදිලි කරනවා ඒ කාන්තේම ධර්මයේ හැසිරෙන්නා ධර්මයම රකිනවා. යම් කෙනෙක් ධර්මයේ හැසිරෙනවා නම් ධර්මය විසින්ම ඔහු රකිනවා. දැන් සාමාන්‍යයෙන් මේ කාලේ අපිට අහන්න ලැබෙන්නේ ධර්මයේ හැසිරෙන්නා ධර්මයේ විසින් රැකෙයි කියලා. ඒක නිකන් හරියට නිකන් අවිනිශ්චිතයි වාගේ. ධර්මයේ හැසිරෙන්නා ධර්මයේ විසින් රැකෙයි. එහෙම නෙමෙයි ධර්මයට අනුව කතා කරන්න ඕනේ. ධර්මයේ හැසිරෙන්නා අතිශය ඒකාන්තයෙන්ම ධර්මයේ විසින් රකි. අතිශය ඒකාන්තයෙන්ම රකිනවා. ධර්මයේ හැසිරෙන කෙනා. ඒකට උපමාවක් පෙන්නනවා මේ විදිහට. මහ වැස්සක් වහිනවා. ගමනක් යන්න උවමනාවක් තියෙනවා. වැස්ස හින්දා යන්න බෑ. නමුත් ඒ පුද්ගලයාට ලොකු කුඩයක් තියෙනවා.
වැස්සට විරුද්ධව කුඩේ පාවිච්චි කරන්න ඔහුට පුළුවන්කම තියෙනවා. ආන් ඒවාගේ අපි මේ ලෝකෙ ජීවත් වෙනකොට බොහෝ කරදර කම්කටොළුවලට මුහුණ පානවා. ආපදා උපද්‍රවවලට මුහුණ පානවා. නමුත් ඒ අවස්ථාවන්ගෙන් අපිව හරියට බේරෙන අවස්ථා තියෙනවා. නමුත් අපි බේරුණ අවස්ථා ගැන අපිට එහෙම හිතෙනවද ධර්මය නිසාම අපි බේරුණා කියලා. මේ ධාර්මික කටයුතු නිසාම අපි බේරුණා කියලා. සමහර වෙලාවක අපි කියමු අපි වාහනයක හැපෙනවා. වාහනයට හැප්පිලා යට වෙලා පෑගිලා පොඩි වෙලා යන්න තරම් තිබිච්ච අවස්ථාවක්. නමුත් අපි විසි වෙලා බේරෙනවා. මැරුණේ නෑ අතපය කැඩිලා තියෙනවා සමහර වෙලාවට. එහෙනම් හැපිලා විසි කරලා දාන්න කවුරු හරි යම් ශක්තියක් පාවිච්චි කරලා තිබ්බා. සමහර කෙනෙක් උඩ ඉඳලා වැටෙනවා. සමහර අය කියනවා මට පුදුමේ මම බේරුණේ කොහොමද කියන එක පිළිබඳවයි. නමුත් මේ පෙර කරගත්ත කුසල ශක්තියක් නිසා මම බේරුණාය කියන කාරණාව සාමාන්‍යයෙන් අපි හිතන්නේ නැහැ. එහෙනම් ඔබේ මගේ ජීවිතවලට ඔහොම අවස්ථා ඕන තරම් එළඹිලා තියෙනවා. නමුත් හරියටම ධර්ම කාරණාවක පිහිටලා නැති නිසා, හරියටම දන්නේ නැති නිසා ඒක නොවැටහුණාට ඊට වඩා ලොකු විපතක් වෙන්න තිබුණ තැනකින් අපි බේරලා තියෙනවා කියලා තේරුම් ගන්නේ ධර්මානුකූල කරුණ හරියට විනිශ්චය කරගත්තොත් විතරයි. මැරෙන්න ඕන තරම් අවස්ථා එළඹිලා. නමුත් තාම නොමැරුණේ අපිව බේරන්න වෙනම ශක්තියක් තිබුණ නිසා. එහෙනම් ධර්මයේ හැසිරෙන්න ධර්මයේ රැකේ නෙමෙයි, ධර්මයේ හැසිරෙන්න අතිශය ඒකාන්තයෙන්ම ධර්මයෙන් රකි. මෙතන ධර්මපාල බ්‍රාහ්මණතුමා සඳහන් කරනවා අපි ධර්මය රකින්නවා. පින්නතුනි මේ වචනේත් හරි ගැඹුරුයි. අපි ධර්මය රකින්නවා. අපි ධර්මය රකින්නවා කියලා කියහම අපි ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේට කීකරුයි. ඒකයි අපි ධර්මය රකින්නවා කියලා කියන්නේ. විශ්වයේ තියෙනවා යම් නීතියක් විශ්වයට අයත් කිසි වස්තුවක් විනාශ කරන්න එපා කියලා. විශේෂයෙන් අපි ප්‍රාණඝාතය ගැන කිව්වොත් මමත් මේ විශ්වයට අයිති, මදුරුවත් මේ විශ්වයට අයිති, එළුවත් හරකත් මේ විශ්වයට අයිති. එතකොට අපි විසින් මේ ස්වභාව ධර්මයේ භුක්ති විඳින්න ජීවත් වෙන්න ඉපදිච්ච ඒ තව කෙනෙක් මරලා දානවා කියලා කියන්නේ ස්වභාව ධර්මයට අයිති කෙනෙක් අපි විසින් විනාශ කරලා. ස්වභාව ධර්මයට අයිති අය තව කෙනෙක් විනාශ කරලා දාහම එයාට මේ ලෝකේ දරුණු දඬුවම් වලට මුහුණ පාන්න වෙනවා. මේ ලෝකෙත් වෙනවා ditta ධම්ම වේදිනිය වශයෙන් යම් ප්‍රමාණයක් පළ දීලා මරුණට පස්සේ ඒක දිගින් දිගට ආත්ම 100 ගණන් කෝටි ගණන් වල පළ දෙනවා. එතකොට දැන් මෙහෙම ශික්ෂාපදයක් මේ ස්වභාව ධර්මයාගාව තියෙනවා කියලා අපි කවදාවත් දැනගෙන හිටියද? කවුද මේක අපිට කියලා දුන්නේ? බුදුරජාණන් වහන්සේ. මේ පන්සිල් පද පහට කියන්නේ මොනවා කියලාද? මෙවට කියන්නේ පින්නතනේ ලෝකවද්‍ය ශික්ෂාපද කියලා. ඒ ලෝකවද්‍යයි කියලා කියන්නේ බුදු කෙනෙක් පහළ වුණත් නැතත් ප්‍රාණඝාත කළොත් ඒකේ විපාකයක් තියෙනවා. නැතු භාග්‍යතුන් වහන්සේ මේ ශික්ෂාපද පනවලා නෙමෙයිනේ. භාග්‍යතුන් වහන්සේ පනවපු ශික්ෂාපද කොටසකුත් තියෙනවා. ඒවට මොනවද කියන්නේ? ඒවට කියන්නේ ප්‍රඥප්ති වද්‍යයි කියලා. අටසිල් ගැන කතා කරනකොට පන්සිල් වලින් පස්සේ තව ශික්ෂාපද 3ක් තියෙනවා. ඒ 3 ප්‍රඥප්ති වද්‍යයි. භාග්‍යතුන් වහන්සේ පනවලා තියෙනවා නිවන් දකින්න කැමති කෙනෙකුට, නිවන ඉක්මන් කරගන්න කැමති කෙනෙකුට පන්සිල් වලට අමතරව මේ 3ත් රැකගන්න එක වටිනවා. නමුත් ඒ 3 ආරක්ෂා කළේ නෑ කියලා නිවනට බාධාවක් කියලා නෑ. ඒ 3ත් ආරක්ෂා කරන්න පුළුවන් නම් නිවන බොහොම ඉක්මන්. ඒක භාග්‍යතුන් වහන්සේ පනවලා තියෙනවා. විකාල භෝජනයෙන් වළකින්න. ලාභ ගොඩක් ලැබෙනවා. තණ්හාව අයින් වෙනවා, නිවනට ඉක්මන් වෙනවා. අනික විකාලයේ ආහාර ප්‍රතික්ෂේප කරන්න මොනවද ලැබෙන ලාභ? ඊළඟට උපදින භවවල ඊටාම ප්‍රණීත ආහාර තමයි හම්බ වෙන්නේ. අදත් අපිට ප්‍රණීත ආහාර හම්බ වෙලා තියෙනවා.
ඒත් පෙර කරපු මේ වාගේ පරිත්‍යාග. නමුත් කෙනෙකුට විකල් භෝජනයෙන් වැළකෙන්න පුළුවන් නම් ප්‍රණීත ආහාර තමයි හම්බ වෙන්නේ. තව ලාභ තියෙනවා මම මේක කරුණක් සිහිපත් කළේ. නටන ගායන වයන මේ වාගේ කාරණා වලින් ඈත් වෙන්න කිව්වා. කොහොමත් සසර දික් කරන දේවල්නේ. නැටුමක් බලන්න ගියත්, ගැයුමක් බලන්න ගියත්, වැයුමක් බලන්න ගියත් වර්ධනය වෙන්නේ රාගයයි, ද්වේෂයයි, මෝහයයි. ඒ තුල එකතු වෙන්නේ අකුසල්. එහෙනම් නිවනට ලං වෙනව නෙමෙයි, නිවනින් ඈත් වෙනවා. ඒවා භාග්‍යතුන් වහන්සේ වෙනම පෙන්නලා තියෙන්නේ. හැබැයි මේ ලෝකවත් ශික්ෂාපද ටික හරි භයානකයි. කවදා උල්ලංඝනය කළත්, කවුරු උල්ලංඝනය කළත් ඒ විපාකයට ගොදුරු වෙන්නම වෙනවා. එහෙමනම් අපි ධර්මයට ආදරේ නම්, අපි ධර්මයේ රකින්නවා නම් මේ ශික්ෂාපදේ අපි උල්ලංඝනය කරන්නේ. හොරකම, වැරදිකාම සේවනය, මුසාව, සුරාව අපි ධර්මයේ රකින්නවා නම් මේ දේවල් උල්ලංඝනය කරන්නේ. මෙතන සඳහන් කරන්නේ අපි විසින් ධර්මය රකින්නවා. අපි විසින් ධර්මය රකින්න නිසා ධර්මයේ විසින් අපිව රකින්නවා. අපෙන් යමක් වෙන නිසා අපිටත් ලොකු ප්‍රයෝජනයක් තියෙනවා. මේ කාරණා ටිකත් පැහැදිලි කර ධර්මපාලතුමා දිසාපාමොක් ආචාර්යවරයාට කියනවා මෙන්න මේ හේතුව නිසා අපේ පවුල්වල කවුරුවත් අකාලේ මැරෙන්නේ නැහැ. එතකොට අද ඔය කාරණාව අපි අනුගමනය කරන්න ගියොත් මේ අභිමානවත් තැනට අපිට යන්න බැරිද? මිනිස්සු ඊටාම ලාබාලාවදී, තරුණාවදී, මැදියම් වී මේ අවස්ථා තුනේමත් මැරෙනවා. මහලු වියේත් මැරෙනවා. ධර්මපාල පරපුරේ අය මැරෙන්නේ මහලු වියේ විතරමයි. එහෙනම් ওই தત્ත්වේ අදත් සමාජෙ පින්නතින හොඳටම ගොඩනගන්න පුළුවන්. හැබැයි මනාව ධර්මයට කීකරු වෙන්න ඕනේ. අපි ප්‍රාණඝාතයෙන් වැළකීලා අපේ දරුවෝ ටික වළක්වන්න වෙනවා. දරුවොත් යම් හේතුවකින් වළක්වා ගන්න පුළුවන් වුණොත් සෑහෙන ජයග්‍රහණයක්. අපෙන් ඉගෙනගෙන දරුවෝ වැළකිච්චාම ඒ දරුවෝ අනිවාර්යෙන් තමන්ගේ දරුවෝ ප්‍රාණඝාතයෙන් වළක්වනවා. ආන් එහෙම પરම්පරා කීපයක් හැදුනහම ඒ પરම්පරාවල ඉස්සරහට උපදින අය අකාලේ මැරෙන්නේ නැතුව යනවා. මේ ධර්මපාල පරපුර හැදෙන්නේ ඒ විදිහට. මේ අබුද්ධෝත්පාද කාලයක ධර්මයට මේ තරම් කීකරු අය හිටියට මේ බුද්ධෝත්පාද කාලයක එහෙම අය නොඉන්න එක අපි ජීවත් වෙන මේ ලෝකෙටත් ලොකු පාඩුවක්. සමාජයටත් ලොකු පාඩුවක්. කීප දෙනෙක් සිල් උල්ලංඝනය කරනකොට ඒක රටටම සමාජයටම බලපානවා. තනියම Tamanට විතරක් බලපානව නෙමෙයි, සමාජයටම බලපානවා. මේ කරුණු පැහැදිලි කරලා ධර්මපාලතුමා කරුණු ටික දක්වහම දිසාපාමොක් ආචාර්යවරයාට තමන් ගැන ලැජ්ජාවක් හිතෙනවා. ඒ තමන් ගැන ලැජ්ජා හිතෙන්නේ. මහ බොරු ගොඩක් කීවනේ ඇවිල්ලා. පුතා මැරිලා කීවා. තහවුරු කරන්න එළියකුගේ ඇටකොටු අරන් ආවා. දිසාපාමොක් ආචාර්යතුමාට ධර්මපාල බ්‍රාහ්මණතුමා පස්සෙත් කියනවා මගේ පුතා මැරිලා වෙන්න බෑ. මගේ පුතා බොහොම සුවසේම ඇති. මේ ගෙනාපු ඇටකොටු එක්ක සුනකයෙකුගේ නැත්තම් එළියකුගේ. සමාව ඉල්ලුවා ඇයි? මේ තරම් ධර්මානුකූල පුද්ගලයෙක් ළඟ මං විසින් මහ බොරු ගොඩක් ඇද බෑවා. මට සමාවෙන්න. ඒ තරම්ම නිහතමානීකමක් දිසාපාමොක් ආචාර්යවරයාට ආවේ සසර පුරුදු කරන, පුහුණු කරන පාරමිතා හින්දමයි. මේ දේශනාව අවසන් කරනකොට භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා කවුද දිසාපාමොක් කියන්නේ? දිසාපාමොක් කියලා කියන්නේ සුද්ධෝදන මහරජුරවන්ට කියනවා මහරජතුමනි එදා දිසාපාමොක් ආචාර්යවරයා මෙදා මේ සාරිපුත්තයන්මයි. මහරජතුමනි එදා ධර්මපාල බ්‍රාහ්මණ වෙලා ධර්මපාල කුමාරයා මැරුණ කියනකොට hina වෙවි ඒ මරණය ප්‍රතික්ෂේප කළේ වෙන කවුරුවත් නෙමෙයි මෙදා මගේ පිය මහරජාණන්මයි. එදා ධර්මපාල බ්‍රාහ්මණ මෙදා සුද්ධෝදන මහරජුරුවමයි. එදා ධර්මපාල කුමාරයාගේ අම්මා වෙලා හිටියේ මෙදා මහා මායා දේවින් වහන්සේමයි. මහරජතුමනි එදා ධර්මපාල බ්‍රාහ්මණතුමාටත් එතුමගේ ස්වාමි දියණියටත් දාව මේ ලෝකෙ ඉපදිච්ච ධර්මපාල කුමාරයා නම් අද ලෞතුරා බුදු වෙච්ච
මම්ම වෙනවා. පිය රජතුමනි එදා ධර්මපාල කුමාරයා මැරුණ කියලා බාරගත්තේ නැති ඔබතුමා. මෙදා දුෂ්කර ක්‍රියා කරන වෙලාවේ සිහිසුන්ව ඇද වැටිච්ච මම මැරිලා කියලා දෙවියෝ ඇවිල්ලා කියනකොට කිසිසේත් පිළිගන්නේ නැති බව සත්‍යයි. මේ ජාතක කතාව පටන් ගන්න පින්නතුනේ එතනින්. මොකද දෙවියෝ ඇවිල්ලා රජුරවන්ට කිව්වා සිද්ධාර්ථ කුමාරයා මැරිලා කියලා. පිළිගත්තේ නෑනේ. ඔක පස්සේ භාග්‍යතුන් වහන්සේට කියනකොටයි බුදුරජාණන් වහන්සේ අහන්නේ පිළිගත්තද රජතුමනි? නෑ මම පිළිගත්තේ නෑ. මං ඒගොල්ලන්ට කීවේ ගිහිගේ අතහැරපු සිද්ධාර්ථ කුමාරයා ලෞතුරා බුදු බව ලබලා මිසක් පිරිනවම් පානවා මිසක් මැරෙන්නේ නෑ කියලා. ඔය කතාව වෙන්නේ කියන්නේ අද සුද්ධෝදන මහරජුරු ඒක පිළිගන්නේ නැති බව සත්‍යයි. ධර්මපාල අවදීවත් මම මැරුණ කෙනෙකුට ඔබ පිළිගත්තේ නෑ කියලා. එහෙනම් මේ බෝසත් පරපුර අපූර්වට පාරමිතා පූර්ණය කරලා තියෙන බව නැවත මනාව පැහැදිලි කරනවා. මොකද බුදු වෙන පුතෙකුට උපත දෙන්න සුද්ධෝදන මහරජුරු මහා කල්ප ලක්ෂයක් පෙරම් පිරුවා. ධර්මපාල බ්‍රාහ්මණ වෙන්නේ එහෙම පූර්ණය කරගෙන එන කාලේ. මහා මායා දේවින් වහන්සේත් මහා කල්ප ලක්ෂයක් පෙරම් පිරුවා බුදු වෙන පුතෙක් උපද්දවන්න. එනම් පිනුදෙන අපිටත් අද අපූරු ප්‍රාර්ථනා පාරමිතා ගොනු කරලා මේ ලැබිච්ච ශ්‍රේෂ්ඨ සම්මා සම්බුද්ධ ශාසනයෙන් අතිවාසනාවන්ත ඔබේ මනුස්ස ජීවිතයට කරන්න පුළුවන් උතුම්ම සාධාරණය සම්පූර්ණ කරන්න තියෙන හොඳම අවස්ථාව තමයි ලැබිලා තියෙන්නේ. යම් මොහොතක මේ ජීවිතේ ගිලිහුණොත් අය ආත්ම කෝටි කීයක් මේ මනුස්ස ජීවිතේ නොලැබෙයිද? ලැබුණත් මිත්‍යා දෘෂ්ටිකව උපදීද? මෙදා ජීවිතේ හැම පින්කමක් කර කරම සම්මාදිට්ඨිකව ප්‍රාර්ථනා කරන්න ඕනේ. මෙතෙන් පටන් නිවන් දක්නා ජාති දක්වා සම්මාදිට්ඨික වන්නෙම්වා. සම්මාදිට්ඨිකවම උපදින්න මට වාසනාව ලැබෙන්න ඕනේ. එහෙම නැත්නම් මනුස්ස ජීවිත ලැබුණත් මිසදිටු වෙන්න පුළුවන්. එදාට පව් මිස පින් රැස් වෙන්නේ නැහැ. ඒක ගෙවලා එන්න අය බුද්ධාන්තර ගානක් යනවා. ඒකයි මං කියවේ ආත්ම කෝටි ගානක් සැලසුම් කරන්න පුළුවන් අවස්ථාවක් මේ ලැබිලා තියෙන්නේ. අපි බොහෝ දේවල් වලට සැලසුම් හදනවා. සමහරලාට ඉගෙනගෙන සැලසුම් ශිල්පීන් ශිල්පිනියන් බවටත් පත් වෙනවා. ඔය කවුරුත් තමන්ගේ සංසාරෙත් මනාව සැලසුම් කරන්න පුළුවන් නම් ඒ අය හරි ජයග්‍රාහකයෝ. එතෙන්ට යන්න ලොකු කුඩා ඔබ සියලු දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් ශක්තිය, ධෛර්යය, වාග්ය, වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා.